හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙල්බන් නුවර ධම්මසරණ විහාරයේ මූලික කරගෙන පවත්වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්ම දේශනාවත් සමගයි එකතු වෙන්නේ. අපි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච බික්කවේ බික්ඛු කන්තා හෝති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම සිව් දින භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයා ගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන නාග කියන සූත්‍රයෙන්. මෙම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ එක්තරා අන්දමකින් යෝගාවචරයෙකු තුළ භික්ෂුන් වහන්සේ කෙනෙකු තුළ තිබිය යුතු ගුණ හතරක් සංසන්දනය කරනවා මේ රජ කෙනෙක්ගේ මගුල් ඇතෙකුගේ තියෙන ගුණ හතරක් එක්ක. දැන් එම ගුණ හතර එක්තරා අන්දමකින් බොහොම සුවිශේෂයි කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒවා මතක් කරන්නේ සෝතාච, හන්තාච, කන්තාච, ගන්තාච කියන වචන වලින් තමයි මතක් කරන්නේ. ඉතින් අපි පළවෙනි දවසේදී මතක් කරගත්තා සෝතාච කියන ගුණය. ඉතින් මේ මගුල් නැතා බොහොම කන් යොමාගෙන අහන ගතියක්. ඒ අතරුවා කියන දෙන යම් යම් උපදේශ වලට යම් යම් කාර්යයන් පවරද්දී ඒ කාර්යයන් වලට හොඳට කන් යොමාගෙන අහන ගතිය සෝතාච කියන කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් යම්ස කෙනෙක් දහමකට සවන් දෙනකොට භික්ෂුන් වහන්සේ නමක් යෝගාවචරයන් වහන්සේ නමක් දහමකට සවන් දෙනකොට බුද්ධ දේශනයක් ඇහෙනකොට අන්න එතෙන්දී කන් යොමාගෙන අහගෙන ඉන්නවා. ඒ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ එබඳු ධර්මයක් දැන් Tamanට ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේකෙන් මම මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? මම දැනට දැනගෙන තියෙන දේවල් වල අඩුපාඩුවක් මේ තුලින් සකස් කර ගන්න පුළුවන්ද? මගේ සුතමේ ඥානීය දියුණුවක් ඇති කර ගන්න පුළුවන්ද? චින්තාමේ ඥානයක දියුණුවක් ඇති කර ගන්න පුළුවන්ද? කියලා ඒ Taman තුල තියෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ධහම පිළිබඳ අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා කන් යොමාගෙන හොඳට සවන් දෙනවා. ඉතින් මෙන්න මේ ගුණය භාගතුන් වහන්සේ පළවෙනි සෝතාච කියන ගුණය වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ අපි ඊයේ සාකච්ඡා කරා හන්තාච කියන ගුණය. ඉතින් හන්තාච කියන ගුණය ටිකක් බරපතල ගුණයක්. දැන් මගුල් නැතෙක් නිකන් රජතුමාව පිට උඩ තියාගෙන යන්න විතරක් නෙමෙයි ඉන්නේ. පෙරහැරක යන්න විතරක් නෙමෙයි ඉන්නේ. රට මොකක් හරි ව්‍යසනයකටපත් වෙච්ච වෙලාවකදී අනතුරකටපත් වෙච්ච වෙලාවකදී යුද්ධයකට අවතීර්ණ වෙච්ච වෙලාවේදී මේ මගුල් නැතා පෙරටුව තමයි රජතුමාත් ගමන් කරන්නේ. ඒ නිසා බොහොම තීරණාත්මක අවස්ථාවන් වලදී ඒ පැමිණෙන විවිධාකාර සතුරන් මැඩපවත්වන්න මේ මගුල් නැතා බොහොම ගැඹීරව නිර්භීතව කටයුතු කරනවා. එන අනිකුත් පාර්ශවයෙන් එන ඇතුන් වෙන්න පුළුවන්, ඇතරුවන් වෙන්න පුළුවන්, අශ්වයින් වෙන්න පුළුවන්, අශ්වාරෝහකයින් වෙන්න පුළුවන්, අනිකුත් යෝධයින් වෙන්න පුළුවන්. ඒ අතීත කාලේ බොහොම බිහිසුණු සටන් වලදී එතකොට මේ ඇතා නිර්භීතව කාය ජීවිත নিরপেক্ষකව ඒ සටන් කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මෙතන ඇත්තටම තියෙන්නේ බාහිර කරන සටනක්. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට භික්ෂුන් වහන්සේ කෙනෙක් යෝගාවචරයෙක් එයා කරන ඇතුළත සටන ගැන දැන් සංසන්දනාත්මකව පෙන්වනවා. එතෙන්දි පෙන්වන්නේ ඉද බික්කවේ බික්කු uppannam කාම විතක්කං ආදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේ විදිහට අර හිතේ පැන නගින විවිධාකාර කෙලෙස් ඒවා වර්ධනය වෙන්න නොදී ඒවට අවනත නොවි ඒවට වහල් නොවි මේ කෙලෙස් සිතින් බැහැර කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට කෙලෙස් සටනක් තමයි යෝගාවචරයෙකුට තියෙන්නේ. එයා නිරන්තරයෙන් තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නවා. හිතේ පහළ වෙන විවිධ කෙලෙස් සතියෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ ප්‍රඥාව මූලික කරගෙන හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න. හිත නික්ලේශී කරගන්න. හිත සැහැල්ලු කරගන්න. නොබැඳුණු හිතක් පවත්වන්න. එතකොට නිරන්තර උත්සාහයක් දරනවා. ඒතර මෙන්න මේ කෙලෙසුන්ගෙන් තොර හිතක් පැවැත්වීම විශේෂයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට එන්න ඒ ගුණය තමයි හන්තාච කියන ගුණයෙන් පෙන්වන්නේ. එතකොට එයා කෙලෙස් නසන්නෙක් බවට පත් වෙලා ඉන්නේ. එයා මේ බාහිර සටනක් නෙමෙයි කරන්නේ අභ්‍යන්තර සටනක්. ඇතුළත සටනක් තමයි මේ යෝගාවචරය කරන්නේ. නිරන්තරයෙන් තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නවා. හිතට පැන නගින බරපතල මට්ටමේ රළු මට්ටමේ කෙලෙස්
මුලින්ම බැහැර කරන්න උත්සාහන්ත වෙනවා. සමහර වෙලාවට ඒ පහසුවෙන් හඳුන ගන්න බැරි බොහොම සූක්ෂම මට්ටමේ කෙලෙසුත් හිතට පැන නගින්න පුළුවන්. සමහර විට ඒවා මුලදී අපිට ක්ලේශයක් කියලා හඳුන ගන්නවත් බෑ. ඒ තරමට හරිම වංචනිකයි. ඒ බඳු වංචනික කෙලෙස් ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජනපද විතර්ක වශයෙන්, ඊළඟට අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක වශයෙන්, ඊළඟට පරානුද්යතා විතර්ක වශයෙන්, ලාභ සත්කාර පටිසංයුත්ත විතර්ක වශයෙන්. ඉතින් මේ වගේ විවිධ අන්දමින් මේ බොහොම වංචක විදිහට එන සූක්ෂම කෙලෙස් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ යෝගාචරය හඳුන ගන්න. දැන් ඒවා බැහැර කරමින් යනකොට ඊළඟට එන අවස්ථාවක් තමයි මේ අතරම හිතේ තියෙන නොසන්සුන් බවත් ඒ සංසිඳීමට තියෙන අකමැත්තත් නිසාම සමහර විට මේ අපි අහලා තියෙන ධර්මයක් වුණත් මතක් වෙන්න පුළුවන්. ධම්ම විතක්කා වසිස්සන්ති කියලා භාගතුන් වහන්සේ ඔය පංසුදෝක සූත්‍රයේදී හිම මතක් කරනවා. අර රළු මට්ටමේ ඕලාරික මට්ටමේ උපක්ලේශ ධර්මයන් හිතින් ඉවත් කරගෙන බොහොම දක්ෂව කටයුතු කරන යෝගාවචරයේ හිතට සමහර විට අන්තිමට මේ ධර්මය හා සම්බන්ධ විවිධ විතර්ක මතුවෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී සමහරවිට අපි හිතුවොත් මේක නම් ඉතින් වැරදක් නෑ ධර්මයේ ගැන හිතන්නේ කියලා. එතෙන්දිත් අපිට ඊට වඩා සූක්ෂම බවකට, ඊට වඩා සංසුම් බවකට, ඊට වඩා නියුණු පරිසරයකට යන්න තියෙන අවකාශය මේ නැවත නැවත ධර්මය හා සම්බන්ධ විතර්ක වුණත් විතර්ක කිරීම තුලින් අහිමි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු ධර්ම විතක්කයන් හිතින් බැහැර කිරීම සූක්ෂම කර යුතුයි. ඒ ධර්ම විතර්ක සහිත මනසේ පහළ වෙන සමාධිය ඒ තරම්ම ප්‍රණීත නැහැ. ඒ වගේමයි ඒවා ටිකක් පැත්තක තියන්න වෙන්නේ උත්සාහයකින්, වීරයකින්, සංස්කරණයකින්. ඒ නිසා තාම ප්‍රණීත ශාන්ත සමාධි ස්වභාවයක් හිතේ නැහැ. මොකද අරවා නිතරම නිකන් එන ගතියක්, ඉපිලෙන ගතියක් තමයි හිතේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බඳු සමාධි තත්ත්වයක් හඳුන්වනවා සෝහෝති සමාධි නචේව සන්තෝ නච පනීතෝ න පටිපස්සද්දි ලද්දෝ න ඒකෝදි භාවාදිගතෝ සසංකාර නිග්ගයිහ වාරිතවතු. මෙන්න මේ වගේ සුවිශේෂ පදවලින් ඒ ටිකක් නැවත නැවත මේ කුසල විතර්ක වුණත්, ධර්මය හා සම්බන්ධ විතර්ක වුණත් විටින් විට මතුවේවි කරදර කරන, හිත නොසන්සුන් කරන, හිත අර සංසුන් බවෙන් ඈත් කරන ඒ බඳු තත්වයක, ඒ බඳු තත්වයක තියෙන සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ නචේව සන්තෝ, ශාන්ත සමාධියක් නෙමෙයි. නච පනීතෝ, ප්‍රණීත සමාධියක් නෙමෙයි. න පටිපස්සද්දි ලද්දෝ, මේ සියල්ල පස්සම්බනේ කළා, සැහැල්ලු කළා, තැම්පත් කළා. ආයි විශේෂයෙන් යමක් නොකරන්න තියෙන තත්වයට පත් කරපු තත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. තාමත් නිකන් මොකක් හරි කරන්න ඕනේ. මොකද ඒවා මැඩ පවත්වගෙන ඉන්න ඕනේ. හරියට නිකන් බෝලයක් කකුලකින් පාගගෙන ඉන්නවා වගේ ඒවා මැඩ පවත්වගෙන ඉන්න ඕනේ. න ඒකෝදි භාවාදිගතෝ. ඒ නිසාම තාම හොඳට හිතේ ඒකෝදි භාවයක්, ඒකාග්‍රතාවයක් ඇති වෙලා නැහැ. සසංකාර නිග්ගයිහ වාරිතවතු. ඒ නිසාම සංස්කරණ සහිතව හිතට නිග්‍රහ කළා වළක්වන්න පුළුවන්. වළක්වන තත්වය තමයි තාමත් තියෙන්නේ. ඒ කියන්නේ වීරය මූලික කරගෙන, ප්‍රඥා මූලික කරගෙන තාම මැඩ පවත්වමින් තමයි මේ සමාධිය පවත්වන්නේ. හැබැයි තවත් කෙනෙක් මේක තව තව දිගට දියුණු කරන්න ඒ සූක්ෂම කෙලෙසුත් හඳුන ගන්න එයා ඒවා හිතේ තියාගන්න නැතුව පොඩ බැහැර කරනවා. ඒ පැමිණෙන විතර්කවල තියෙන වංචක ස්වභාවය හඳුන ගන්නවා. එතකොට ඔන්න සෑහෙන ප්‍රමාණයක් බොහොම සංසුන් හිතක්, සාවධාන හිතක්, සරල හිතක්, නිකලෙස් හිතක්, නොබැඳුණු හිතක්, ඇතුළත පූර්ණ නිශ්ශබ්දතාවයටපත් වෙච්ච හිතක් එතනත් අත්දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ එබඳු සමාධියක් ශාන්තයි. එබඳු සමාධියක් ප්‍රණීතයි. එබඳු සමාධියක තියෙනවා හිත තැම්පත් වෙච්ච ගතිය, නිවිච්ච ගතිය. ඊළඟට හොඳ ඒකෝදි භාවයක් තියෙනවා. ඒ වගේමයි අර වගේ හිතට නිග්‍රහ කරන්නවත්, සංස්කාර කරන්නවත්, සංස්කරණයන් කළා මැඩපවත්වන්නවත් එහෙම දෙයක් නැහැ. දැන් හොඳට යා විසින්ම තැම්පත්ව තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ ගමන බොහොම සූක්ෂම ගමනක්. ඉතින් මේ සූක්ෂම ගමන යද්දි අපිට ඉතින් සෑහෙන්න ඉවසන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ඉවසීම ගැන තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වන ගුණය වශයෙන් පෙන්වන්නේ. එතකොට මේ තුන්වෙනි ගුණයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර රජතුමාගේ මගුල් නැතා කරන ඉවසීම ගැන මුලින්ම දේශනා කරනවා. ඉද බික්කවේ රඤ්ඤෝනාගෝ සංගාමගතෝ කමෝ හෝති සත්තිප්පහාරාණං. ඒ කියන්නේ දැන් මේ සංග්‍රාමයකට, යුද්ධයකට අවතීර්ණ වෙච්ච මේ මගුල් ඇතා දැන් මේ අනිත් අය ඉතින් නිකන් ඉන්නේ නැහැ. අනිත් අයත් ඉතින් පුළුවන් තරම්
ඒ ඇතාව මැඩපවත්වන්න, ඝාතනය කරන්න, විනාශ කරන්න යනිකුත් සතුරු හමුදාවෙන් කටයුතු කරනවා. ඉතින් යාට මොකද වෙන්නේ? ඒ පිටින් එන විවිධාකාර ආයුධ වලින් එන පහරවල්, සිරිය පහරවල්, ඊළඟට ඊ පහරවල්, උසුප් පහරන්, අසිප් පහරානම්, පරසුප් පහරානම්. ඉතින් මේ විදිහට ඒ කාලේ විදිහට බොහොම සාහසික අන්දමේ යුද්ධ තමයි තියෙන්නේ. ඉතින් ඒ මට්ටම් වලදී එන ඒ ඇතා කෙරෙහි එන ඊ පහරවල් වෙන්න පුළුවන්, ඊළඟට පොරෝ පහරවල් වෙන්න පුළුවන්, ඊළඟට තවත් විවිධාකාර ආයුධ වලින් කරන පහරවල් වෙන්න පුළුවන්. මේ සියල්ල ඉතින් මේ ඇතාට ඉවසන්න සිද්ධ වෙනවා. මොකද ඒකක් වැදුනා කියලා මෙයා ආපස්ස ගැහුවොත්, පසු බැස්සොත් ඉතින් මුළු යුද්ධෙම පරාද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කෙරෙන විවිධාකාර ප්‍රහාරයන් පුදුම විදියට ඉවසනවා. ඊළඟට ඒතියා වටෙන් සමහරවිට මේ සතාව බියවත් දන්න විවිධාකාර අන්දමේ ഘോഷාවන් පවා කෙරෙනවා. විවිධාකාර ශබ්ද කරනවා. ඉතින් ඒවත් ඒ සතා ඉවසනවා. ඉතින් මේ තරම් ඉවසීමක් සහිතව තමයි මේ සංග්‍රාම භූමියක කටයුතු කරන්න මේ ඇතෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංග්‍රාම භූමියක මේ මගුල් නැතා කරන ඉවසීම දේශනා කරනවා අනිත් පැත්තට මේ යෝගාවචරයෙන්ට අදාළ වෙන අන්දමින්. බුදුරජාණන් වහන්සේ කියනවා කතංච භික්ඛවේ භික්ඛු කන්තා හෝති. දැන් මහණෙනි කොහොමද මේ භික්ෂුන් වහන්සේ නමක් ඉවසන්නේ? යෝගාවචරයෙක් ඉවසන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු කමෝ හෝති සීතස්ස උන්හස්ස jigacchāya pipāsāya dansa makasa vātātapa sirinsapa sampassānaṁ duruttānaṁ durāgatānaṁ vacanapatānaṁ uppannānaṁ sāririkānaṁ vedanaнаṁ dukkānaṁ tibbānaṁ karānaṁ katukānaṁ asātānaṁ amanāpānaṁ pānaharānaṁ adivāsika jātikō hoti. බොහෝම ප්‍රබල වචන පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේ බොහොම දීර්ඝව දේශනා කරනවා මේ යෝගාවචරයේ කළ යුතු ඉවසීම සම්බන්ධයෙන්. එයාට සීතල ඉවසන්න සිද්ධ වෙනවා. සමහරවිට උෂ්ණත්වය, උණුසුම, බහැරින් එන අවුව, තාපය ඒවා ඉවසන්න සිද්ධ වෙනවා. ඊළඟට බඩගින්න ඉවසන්න සිද්ධ වෙනවා. ඊළඟට සාපිපාසාව මේ පිපාසය ඉවසන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ මදුරුවන්ගෙන්, මැස්සන්ගෙන්, ඊළඟට එළියෙන් එන වාතයෙන්, හුලං වලින්, ඊළඟට මේ සමහර විට මේ සර්පයින්ගෙන් ඒ ආදී අයගෙන් සිද්ධ වෙන යම් යම් දුක් ගැහැට ඉවසන්න සිද්ධ වෙනවා. දැන් ඊටත් වඩා බොහොම සූක්ෂම පැත්තක් තමයි දුරුත්තානං දුරාගතානං වචනපතානං. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට අනිත් අය අනුම් බැනුම් එල්ල කරනවා. නෝක්කඩු කියනවා. එහෙමත් නැත්නම් අපේ හිත රිදෙන අන්දමින් කතා කරනවා. අපිව හෙලා තලා කතා කරනවා. නිග්‍රහයට ලක් කරනවා. මේ හැම දෙයක්ම ඉවසන්න සිද්ධ වෙනවා. uppannānaṁ sāririkānaṁ vedanānaṁ. දැන් මේ කයේ විවිධාකාර වේදනාවනුත් පහළ වෙනවා. දැන් අපි වාඩි වෙලා භාවනාවක් කරන්න ගියාම ඉතින් එකපාරට මේ අපේ කය අපිට ඒ තරම්ම අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. අපිට මේ ඉරියව්ව හුරු නැහැ. ඒ නිසා ඉරියව්ව පවත්වද්දී සෑහෙන වේදනාවන් කය නිසා මතුවෙන්න පුළුවන්. සමහර විට ස්වභාවයෙන්මත් අපේ හටගත්ත විවිධාකාර ශාරීරික රෝගාබාධයන් තියෙනවා. ඒවත් ඉතින් ඉවසන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට බොහොම තියුණු වචන පාවිච්චි කරනවා. තිබ්බානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං. ඒ කියන්නේ හරියට මේ තීව්‍ර වූ බොහොම කටුක වූ එබඳු බැරෑරුම් දුක් වේදනාවන් එතනත්තට ඉවසන්න සිද්ධ වෙනවා. සමහරවිට මරණීය වේදනාවන් ඉවසන්න සිද්ධ වෙනවා. ඒ තරමට ඉතින් මේ ගමන පහසු ගමනක් නෙමෙයි එකතකින් බැලුවහම. බොහොම ඉවසිලිවන්තව යා යුතු ගමනක් වෙනවා. ඉතින් මේ තැන්වලදී ඉවසීම ගැන ඉතින් බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍ර දේශනාවන් වලදී නැවත නැවත මතක් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්තරා අවස්ථාවකදී මේ භාරද්වාජ කියන බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක යම් පමණක කතා සංලාපයක යෙදෙනවා. ඉතින් එක්තරා අන්දමකින් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ වෙන අන්දමින් තමයි කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පස්සේ දේශනා කරනවා අක්කෝ සංවද බන්දංච අදුට්ඨෝ යෝ තිතික්ඛති කන්ති බලං බලානීකං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං. මේ ධම්මපදයේ එන ගාතාවක්. ඉතින් මේ යම්කිසි රහතන් වහන්සේ නමකට, යම්කිසි ආර්යයන් වහන්සේ නමකට, යම්කිසි යෝගාවචරයෙකුට පුළුවන් නම් මේ ඉවසීම නැමැති බලය පතුරවන්න. අන්‍යයාට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සැබෑ බ්‍රාහ්මණයෙක් කියලා. ඒ නිසා
අපි මේ ඉවසීම කියන ගුණය සෑහෙන්න පුරුදු කළ යුතු ගුණයක් වෙනවා. මොකද අද කාලේ වෙනකොට අපි මේ වගේ ගුණ ඒ තරම් සලකන්නේ අපි ඒ වෙනකොට හැමදේම ෂණිකව ලබා ගන්න ආකල්පයක් තමයි අපේ හිතවල තියෙන්නේ. බොත්තමත් අද කරව පමණින් සියල්ල අපිට ලැබෙන්න ඕනේ. අනවමක් යොමු කරව පමණින් සියල්ල අපිට ලැබෙන්න ඕනේ. නැත්නම් අම්මලා තාත්තලා මේ දේවල් අපිට කළා දෙන්න ඕනේ. ගුරුවරු අපිට මේ දේවල් ඔක්කොම කළා දෙන්න ඕනේ. යාළු මිත්‍රාදීන් නැත්නම් අපිට මේවා කළා දෙන්න ඕනේ. කියලා ඉතින් අපි හැමතිස්සෙම අනුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් ෂණිකව අපිට ලැබෙයි කියලා ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒවා නොවෙනකොට ඉතින් අපි ඒ අයත් එක්ක ගැටෙනවා. ඒ අවස්ථාවත් එක්ක ගැටෙනවා. කාට හරි වරද පටවනවා. ඊටසේ හිතින් නිරන්තරයෙන්ම ගැටෙනවා. ඉවසීම හා සම්බන්ධ ගුණ අපි ගාව හුඟක්ම අඩුයි. ඒ නිසා දැන් ආශ්‍රවයන් ඡය කරන මට්ටමේදී පවා සබ්බාසව සූත්‍රයේදී දැන් එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මේ අදිවාසනා පහණම් කියලා මේ ඉවසීම තුලින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ගැන සඳහන් කරනවා. සමහර විට අපි හිතමු අපි බස් එකේ යනවා. දැන් බස් එකේ යද්දී වාක් හරි අතරමඟදී අපි හිතමු බස් එක කැඩෙනවා. එහෙම නැත්නම් අනතුරකට ලක් වෙනවා. එහෙමත් නැත්නම් දිග වාහන පොලිමකට නතර වෙලා එතන හිර වෙනවා. කොහෙන්වත් යන්න විදිහක් නැහැ. පැත්තකින් යන්නත් බෑ, උඩින් යන්නත් බෑ. කොහොමද ඉතින් යන්න විදිහක් නැහැ. ඉවසන එක විතරයි කරන්න තියෙන්නේ. එතන ඉන්න ඩ්‍රයිවර් මහත්තයාට බැලලා නැති වැඩකුත් නැහැ. කොන්දොස්තර මහත්තයාට බැලලා නැති වැඩකුත් නැහැ. සමහරවිට ඉතින් ආණ්ඩුවට බයින එක තමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඉතින් කාව හරි අල්ල ගන්නවා බනින්න. එහෙම බැන ඉන්න එක තමයි ඉතින් අපි කරන්නේ. ඉතින් අපිට තේරෙන්නේ අපිට මේ ඒ විදිහට බාහිරට දෝෂාරෝපණය කරන්න යෑම තුලින් අපේ ඇතුළ කොයිතරම්නම් පීඩාවට ලක් වෙනවද? අපේ ඇතුළ කොයිතරම්නම් දැවෙනවද? කියන එක ගැන අපිට එච්චරම ගාණක් නැහැ. අපි හිතන්නේ අපි ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඒ තව කෙනෙකුට වරද පැටවීම තුලින් කියලා. ඒ නිසා හුඟක් වෙලාවට අපිට අපේ වරද පේන්නේ ඒ වෙනුවට අපි අනුන්ගේ වරද තමයි ඉස්මතු කරන්නේ. ඉස්මතු කරගෙන ඉතින් එයාට බයිනවා, අරයට බයිනවා, කාලගුණයට බයිනවා, දේශපාලනයට බයිනවා, ආර්ථිකයට බයිනවා. ඒ විවිධාකාර දේවල් අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් බනින්න. ඉතින් අපි මේ විදිහට කාලය ගත කරනවා. නමුත් ඒකේ හාත්පසින් වෙනස් පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නේ යෝගාවචර ජීවිතයක් ගත කරන්න නම්. එහෙමත් නැත්නම් අපි උත්සාහවත් වෙන්නේ මේ සාමාන්‍ය රටේ ලෝකේ අනිකුත් බාහිර මිනිස්සු යන ඒ රැල්ලට අහුවෙච්ච මාර්ගයේ යෑමෙන් අයින් වෙලා වෙනත් උඩුගම් බලා පීනන්න නම් එහෙනම් අපිට හිතන්න සිද්ධ වෙනවා වෙනත් මාර්ගයක්. වෙනත් විකල්පයක්. වෙනත් භාගතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒවා ඇත්තටම බැලුවාම මේ උන්වහන්සේගේ ජීවිතය පුලින්මත් පෙන්눔 කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ ටික ටික ඒ උන්වහන්සේගේ ධර්මය ප්‍රකාශ වෙන්න ප්‍රචලිත වෙන්න සංඝ පිරිස වැඩි වෙන්න ඉතින් ලාභ සත්කාරات බුද්ධ ශාසනය ලැබෙන්න ගත්තා. ඉතින් ඒ අවස්ථාවේදී අන්‍ය තීර්ථකීන් කල්පනා කරනවා මේ බඳු පත්වයකදී අපිට යැපෙන්න විදිහක් නැහැ. මේ අපේ දායකයොත් දැන් ගිහිලා මේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ ඇතුළේ අනිකුත් කට්ටියටයි පූජා කරන්නේ. අපිට දැන් මොකක්වත් නැහැ. කියලා මේ අනිකුත් අන්‍ය තීර්ථකීන් බොහොම දුක්ඛිත පත්වයකටපත් වුණා. ඒ අය දැන් භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේලාත් වෛර කරන තත්ත්වයටපත් වුණා. දැන් ඉතින් උපක්‍රමයක් කල්පනා කරනවා මේ කොහොමද දැන් මේගොල්ලන් අයින් කරන්නේ? දැන් ඉතින් යොදන එක උපක්‍රමයක් තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස පිණ්ඩපාතේ වඩිනකොට නිග්‍රහ කිරීම. සරපරුෂ වචනයෙන් කතා කිරීම. නින්දා වෙන අන්දමින් කතා කිරීම. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙලා තිනවා. ඊට අමතරව දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස උදේන රජතුමාගේ ඒ උදේන නුවර වාසය කරනකොට ඉතින් එතන ඒ උදේනි රජතුමාට හිටියා බිසවක් මාගන්දියා කියලා. ඉතින් ඒ බිසව බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට විරුද්ධයි. මොකද ඒ බිසවගේ අම්මයි තාත්තයි ඒ බිසවව බාර දුන්නාම බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ කිව්වේ මේ මගේ කකුල ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න මම කැමති නෑ කියලා. ඉතින් අර මේ මාගන්දී ඉතින් වෛර බැඳගත්තා. අන්තිමට උදේන රජතුමාගේ බිසව වුණාට පස්සේ පලි ගන්න පටන් ගත්තා. ඉතින් අය මොකද කරන්නේ? ඒ යම් පිරිස් වලට මේ මොනවාද අල්ලස් ලබා දීලා භික්ෂුන් වහන්සේලා මේ පිණ්ඩපාතේ වඩිනකොට සර පරුෂ වචනයෙන් බණින්න සලස්සනවා. ඉතින් අන්තිමට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා අපි මේ නුවර අත්හැරලා යමු. මේක තවදුරටත් අපිට ඉවසන්න අමාරුයි කියලා. ඉතින් මේ එක්තරා අන්දමකින් ඇවිටිලි කරනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම සැලුනේ නැහැ. ඒ අවස්ථාවේදී ඉවසන සුළුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ ඉවසීම කියන එක උන්වහන්සේ තමන් වහන්සේගේ චරිතයම අපිට පෙන්ලා තියලා තියෙනවා. ඉතින් එතනදී ඉවසීම සඳහා වික්ෂුන් වහන්සේලා යොමු කළා තියෙනවා. මේ තපස් ජීවිතයක් තුළ එහෙම නැත්නම් මේ අපි කියන ආතාපි ගුණයක් දියුණු කරන ජීවිතයක් තුළ යෝගාවචර ජීවිතයක් තුළ තියෙන්න ඕන අත්‍යවශ්‍ය ගුණයක් වශයෙන් මෙන්න මේ ඉවසීම ශාන්තිය කියන එක පෙන්ලා දීලා තියෙනවා. කන්ති පරමන් තපෝති දික්ඛා කියලා ඒ නිසා කියනවා. ඉවසීමම ශ්‍රේෂ්ඨ ගුණයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපිට මේ ඉවස ගන්න අමාරු නම් මේ ගමනේ අතරමඟදී නවත්තන එක තමයි අපි හුඟක් වෙලාවට කරන්නේ. දැන් අපි හිතමු යම් තැනක ටිකක් පරිසරය උණුසුම් අපි දැන් ඇවිල්ලා ඉන්නවා භාවනා කරන්න. හැබැයි ඉතින් ටිකක් දාඩිය දානවා. අපිට පුළුවන් ද දැන් මේ දාඩිය දාන එකට හිත නරක කරගන්න නැතිව දැන් මේ කාලේ ලංකාවේ නම් ඉතින් කරන්ට් එක කපනවා කියලා විදුලිය එන හිටිනවා. ඉතින් ඒකට අපි හිත නරක කරගන්න නැතුව අපිට පුළුවන් ද මේ වෙලාවේ හුස්මත් දිහා බලන්න. මේ වෙලාවේ අපේ අවධානය පිම්බීම හැකිලීමකට යොමු කරන්න පුළුවන්ද? කාටවත් දෝෂාරෝපණය කරන්න යනවා වෙනුවට මම ආපු කාර්යය මට ඉෂ්ට කරන්න පුළුවන්ද? ප්‍රායෝගිකව එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඕන තරම් සාධක තියේවි අපේ හිත නරක කරගන්න. අපේ දක්ෂකම වෙන්න ඕනේ හිත නරක කරගන්න නැතුව කළ යුතු දේ කරන්න. ඒ නිසා අපි ආනාපාන සතියක් වඩද්දී උනත් මේ ගුණය අත්‍යවශ්‍ය වෙනවා. ඒ හුස්ම රැල්ලක් කියන එක කිසිම රසයක් තියෙන අරමුණක් නෙමෙයි. බොහොම උදාසීන අරමුණක්. ඉතින් අපේ හිත ආයෙත් කොහේ හරි දුවනවා. අතීතෙට දුවනවා, ආයෙත් ඔන්න අනාගතෙට දුවනවා. ආයෙත් අතීතෙට දුවනවා, ආයෙත් අනාගතෙට දුවනවා. ඉතින් මෙහෙම හිත කටයුතු කරද්දී අපි තුල පුදුමාකාර ඉවසීමක් තියාගන්න අවශ්‍යයි මේ දේ නැවත නැවත යෙදෙන්න. අපි නොයිවසිලිමත් වුණොත් ඉක්මනටම ප්‍රතිඵල අපේක්ෂා කළොත් ඉතින් අපි වෙහෙසටපත් වෙනවා. මොකද අර හිත එකඟ වෙන්නේ අපිට තියෙන හදිස්සියට. අපි නොයිවසිලිමත් වෙන්න හිත තව තව කැළඹෙනවා. හිත තව තව වික්ෂිප්ත වෙනවා. ඒ නිසා අපේ තියෙන හදිස්සියට හිත එකඟ වෙන්නේ නැහැ කියන එක අපිම තේරුම් ගන්න අවශ්‍යයි. කලබල කරලා හිත එකඟ කරන්න බෑ. කලබල කරලා හිතේ සමාධියක් ගොඩනගන්න බෑ. හදිස්සි කරලා හිතේ සමාධියක් ගොඩනගන්න බෑ. ඒ වෙනුවට බොහොම සාවධානව හුස්ම රැල්ලක් දිහා ඉවසීමෙන් බලන්න වෙනවා. ඊළඟ හුස්ම රැල්ලක් දිහා ඉවසීමෙන් බලන්න වෙනවා. ඉතින් සමහර විට කෙනෙක්ට ඒ දිගට බලන්න ඉවසීමක් නැහැ. පැයක් කළා ඉතින් එයා නවත්තලා දානවා. එහෙම නැත්නම් දවසක් කළා නවත්තලා දානවා. සතියක් කළා නවත්තලා දානවා. මාසයක් කළා නවත්තලා දානවා. මේක දිගට ඉවසීමෙන් යුක්තව දිගට කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේ දිගට කරන්න. එකම දේ නැවත නැවත කරන්න. ආනාපාන සති භාවනාව අදත් කළා හෙටත් කරන්න. අනිද්දාත් කරන්න. නැත්නම් විපස්සනා භාවනාව ජීවිතාන්තේ දක්වා කරන්න. පුදුමාකාර ඉවසීමකින් යුක්තව අපිට කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු අපි වෙනත් කටයුත්තක් කරද්දිත් අපි හිතමු දැන් හිතේ ඒකාග්‍රතාවයක් දිනු කරගෙන සක්මනක් කරනවා. ඒ සක්මන කරද්දි සමහරලාට අනිත් අයත් අපේ අවට සක්මන් කරනවා. ඉතින් අපි ඉවසන්නේ නැතුව කටයුතු කරොත් ඇයි යා මේ විදිහට සක්මන් කරන්නේ? ඇයි යා මේ විදිහට කටයුතු කරන්නේ? ඇයි යා මේ විදිහට දොර වහන්නේ? ඇයි යා මේ විදිහට කහින්නේ? ඉතින් එහෙම අපි හිතන්න ගත්තොත් අපේ හිතම තමයි කැළඹෙන්නේ. අපි මේ අනිත් අයගේ අඩුපාඩුකම් දකින්න ඒවා ඉස්මතු වෙන්න අපේ හිතමයි ආයෙත් කැළඹෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සෑහෙන්න මේ භාවනා ජීවිතය තුළ යෝගී ජීවිතය තුළ සෑහෙන්න අපිට ඉවසීම පුරුදු කරන්න සිද්ධ වෙනවා. අපි දුම අපි විපස්සනාවක් වඩද්දී හොඳට දැන් හිත එකඟ වෙලා තියෙනවා. එතෙන්දී මේ කයේ මතුවෙන විවිධාකාර කායික වේදනාවන් අපි හිතමු ඔන්න මතුවෙනවා. ඉතින් එතකොට මේ වේදනාවන් මතුවෙද්දී අපේ හිතේ අපි අමනාපයක් පහළ කරගත්තොත් තාමත් මේ වේදනාව බැහැරුනේ නැහෙනේ කියලා එක්තරා අන්දමක දුම්නසක් පහළ කරගත්තොත් එතෙන්දී ඉතින් අපි පරාදයි. මොකද වේදනානුපස්සනාවකදී අපි එක්තරා අන්දමකින් වේදනාවන්ගෙන් දුරස් වෙලා යම් ඈතක ඉඳලා තමයි මේක බලන්න වෙන්නේ. මගේ නොවන විදිහට තමයි බලන්න වෙන්නේ. එහෙම නැතුව ඇයි මේ වේදනාව මට මුනේ කියලා බලන්න ගියොත් ඒ වේදනාව ඇති කිරීම සම්බන්ධයෙන් කාට හරි චෝදනා කරන්න ගියොත් ඉතින් මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වේදනානුපස්සනාව වගේ කර්මස්ථානයක් වඩද්දී සෑහෙන දුරට ඉවසීමකින් යුක්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැවත නැවත මේ දුක් වේදනා පහළ වෙනවා. නැවත නැවතත් අපි ඒව විමසනවා. ඒ මිසක් අපි ඒක ඉක්මනටම අයින් කරන්න කියලා එහෙම නැත්නම් පැනලා දුවන්න කියලා කාටවත් දොස් පවරන්න කියලා යන්නේ නැහැ. මේ මතුවෙන වේදනාවන් බොහොම ඉවසිලිවන්තව මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න උත්සාහන්ත විය යුතු වෙනවා. සමහර වෙලාවට අපි චිත්තානුපසනාවක් වඩනවා.
එතෙන්දිත් අපි සමහරවිට බලාපොරොත්තු වෙනවා ඉක්මනටම මේ හිත එකඟ වේවි. මේ සිතුවිලි නැති වේවි, සිතුවිලි දුර්වල වේවි. මගේ හිතෙන් රාගය අයින් වේවි, ද්වේෂය අයින් වේවි. කියලා සමානවට අපේ බලාපොරොත්තු තියෙනවා, ප්‍රාර්ථනාවන් තියෙනවා. නමුත් බලාගෙන ගියාම එහෙම වෙන්නේ නැහැ. අතෝරක් නතුව කෙලස් පහළ වෙනවා. එකක් ඇරෙන්න තව එකක් එනවා. එක පැත්තකින් හිත නිදහස් කරගන්නකොට තවත් පැත්තකින් ගිහිලා හිත අහු වෙනවා. එක සිතුවිල්ලක් ඇවිල්ලා යනකොට තවත් සිතුවිල්ලක් එනවා. මේ විදිහට බැලුවාම ඉතින් පුදුමාකාර සටනක් සංග්‍රාමයක් ඉතින් අපිට කරන්න තියෙනවා. මේ සංග්‍රාමය ඉවසීමෙන් යුක්තව කරන්න අපි දක්ෂ වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි මේ සංග්‍රාම භූමියේදී ඉක්මනටම අපි පසුබහිනවා, වැඩේ අත්හැරලා දානවා. දැන් ඒ අවස්ථාවේදී දැන් එක්තරා අන්දමක සංග්‍රාමයක් ගැන බුදු දේශනාවේ සඳහන් වෙනවා මේ සුර අසුර සංග්‍රාමය. මේ පිංගුතුන් අහලා ඇති දෙවියනුත් අසුරයනුත් අතර දීර්ඝ අතීතයේදී එක්තරා අන්දමක සංග්‍රාමයක් ඇතිලා තියෙනවා. ඒ අසුරයන්ගේ නායකයා තමයි වේපචිත්ත කියලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ දෙවියන්ගේ නායකයා විදිහට සක්‍රදේවේන්ද්‍රයා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ දෙගොල්ලෝ අතර දැන් ඔන්න යුද්ධයක්. ඉතින් බැලුවාම මනුස්ස ලෝකයේ වගේම තමයි. දැන් මේ කාලෙත් ඉතින් මිනිස්සු අතර අනේක විද යුද්ධ තියෙනවා. ඉතින් බැලුවාම දිව්‍ය ලෝකෙත් එච්චරම තමයි බලාගෙන ගියාම. කෙසේ නමුත් ඉතින් මේ වේපචිත්ත අසුරේන්ද්‍රයයි සක්‍රදේවේන්ද්‍රයයි මුල් වෙච්ච මේ දෙපිරිස අතර සටනේදී අසුරයන් පරාජයටපත් වෙනවා. අසුරයන් පරාජයටපත් වෙලා දැන් මොකද වෙන්නේ? දෙවියෝ අල්ලගෙන එනවා මේ වේපචිත්‍ර අසුරේන්ද්‍රයව. දැන් ඉතින් වේපචිත්‍ර අසුරේන්ද්‍රයා බොහොම දුර්වලයි. එයා විතින් අර පස්කොණකින් බැඳලා දැන් මේ දාලා තියෙනවා. ඉතින් එතනින් එනකොට මේ සක්‍රදේවේන්ද්‍රයා අර වේපචිත්‍ර අසුරේන්ද්‍ර බොහොම සැර පරුෂ විදිහට බැනවදිනවා සක්‍රදේවේන්ද්‍රයාට. ඉතින් මේ වෙලාවේදී අහනවා මේ මාතලී දිව්‍ය පුත්‍රයා ඇයි මේ ඔබ වහන්සේ මේ වගේ දුර්වලයෙකුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නැත්තේ? අනිත් පැත්තට රළු විදිහට පරුෂ විදිහට කතා කරන්නේ නැත්තේ ඇයි? ඇයි එයාව විනාශ කරන්නේ නැත්තේ? කියලා මේ ප්‍රශ්නයක් නගනවා. මාතලී දිව්‍ය පුත්‍රයා ශක්‍රදේවේන්ද්‍රයන්ගෙන් තමයි ප්‍රශ්නයක් නගන්නේ. ඒකට හරි ලස්සනට මේ ශක්‍රදේවේන්ද්‍රයා උත්තර දෙනවා. යෝ හවේ බලවා සන්තෝ දුබ්බල්ලස්ස තිතික්කති. තමාහු පරමං කන්තිං නිච්ඡං කමති දුබ්බලෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුර්වල මිනිස්සේ කොහොමද ඉතින් එයා ඉවසනවා. මොකද එයා දුර්වලයි. එයාට ඉතින් යමක් කරන්න නැහැ. එක්ක දුප්පත් එක්ක බොහොම දුර්වල මිනිස්සේ කිසිම බලයක් නැහැ. සමාජයේ හැකියාවක් නැහැ. ඉතින් එයා ඉතින් අනිත් අයගේ ඇනුම් බැනුම් ඔක්කොම ඉවසනවා. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් එහෙම නෙමෙයි බලවත් තැනැත් එක්ක ඉවසනවා කියන එක. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිවාදියා හොඳටම දුර්වලයි. එයා නිකන් වහසිබස් දොඩවනවා. එයා සමහරලාට නිନ୍ଦා අපහාස කරනවා. හැබැයි ඒ බලවත් කෙනා ඉවසනවා. ඒ ඇවිල්ලා එයාගේ තියෙන ඉවසීමේ ගුණයක් නිසා. නැතුව මේ අනිත් කෙනාට පහර එල්ල කරන්න බැරි නිසා නෙමෙයි. එයා තුල තියෙන ප්‍රබල ඉවසීමේ ගුණයක් නිසා තමයි එයා ඉවසන්නේ. ඒ වගේමයි තවත් පැත්තකින් එතන ඒ වේපචිත්ති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් අවස්ථාවන් තියෙනවා තමට තේරෙනවා මේ අනිත් තැනැත්තා හොඳටම කේන්ති අරගෙන ඉන්නේ. හොඳටම ද්වේෂ බරිතව ඉන්නේ. යා මේ කේන්ති අරගෙන ද්වේෂ බරිතව හොඳටම දැන් දෝෂාරෝපණය එල්ල කරනවා. එතෙන්දී අපිත් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් අපිත් එයාට දෝෂාරෝපණය කරන්න ගියොත් අනිවාර්යෙන්ම එතන ලොකු කලකෝලාහලයක් තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ අනිත් තැනැත්තා මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ එක්කෙනෙකුට කේන්ති ගිය බව තේරුම් අරගෙන තමනුත් කේන්ති ගන්න යන්නේ නැතිව අන්න එතෙන්දී අපි නිවෙන්න ඕනේ. අන්න එතෙන්දී අපි ද්වේෂයෙන් තොරව කටයුතු කරන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උබින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. තමන්ට තේරෙනවා නම් මේ අවස්ථාවේදී අනිත් කෙනා හොඳටම ද්වේෂපරිතව ඉන්නේ. ද්වේෂයෙන් ලෙඩ වෙලයි දැන් ඉන්නේ. ව්‍යාපාදයෙන් ලෙඩ වෙලා ඉන්නේ. දැන් මම මේ වෙලාවේදී කුපිත වුණොත් මම මේ වෙලාවේදී හිත නරක කරගත්තොත් මම මේ වෙලාවේදී රණ්ඩුවට ගියොත් අනිවාර්යෙන් මමත් පැටලෙනවා. ඒ මිනිස්සයාත් පැටලෙනවා. ඒ නිසා මම මෙතෙන්දී ඉවසන්න අවශ්‍යයි. යෝ සතෝ උපසම්මති. සතිමත්ත සිහියෙන් යුක්තව යා තැම්පත් වෙනවා. තමන්ගේ හිත අවශ්‍ය ගන්න නැතුව ඉන්නවා. දැන් මට මතකයි ලොකු සාහිණ වහන්සේ සතිපාසලේ කටයුතු කරද්දී ඒ පුංචි ළමයින්ට කියලා දෙන කටයුත්තක් අර ඉබ්බෙක් තමන්ගේ කකුල් හතරයි ඔළුවයි මේ
තමන්ගේ කට ඇතුළට ගන්නවා වගේ පුංචි ළමයින්ට කියලා දෙනවා. අනිත් කෙනා තමන්ව කේන්ති ගස්සන්න හදනකොට තමන්ට පුළුවන් ද කේන්ති ගස්සන්නේ නැතිව ඉන්න. එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. අනිත් කෙනා සමහරවට උත්සාහ කරනවා මේ විවිධ දේවල් කළා කේන්ති අවුස්සන්න. ඒතකොට අපිට පුළුවන් ද කේන්ති ගන්නෙ නැතුව ඉන්න. ඉතින් ඒකාතකින් මේක අමාරු වැඩක්. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත් කෙනාට වරද පටවන්න. අනිත් කෙනාගේ වැරදි දකින්න. මම නිවැරදි කියලා හිතන්න. ඒ තාක් ඉතින් වරදක් සමාවට දෙන්නෙත් නැහැ. ප්‍රශ්නයක් निराකරණය වෙන්නෙත් නැහැ. අපි ඉවසන්න කැමතිත් නැහැ. අපි ඉවසන එක දකින්නේ නිකන් නෝන්ජල්කමක් වගේ. අපි ඉවසන එක දකින්නේ හරියට නිකන් නෝන්ජල්කමක් වගේ නැත්නම් දුර්වලකමක් වගේ. ඉවසීම තුළ ඒ ගුණයක් දකින්න වෙනුවට අපි ඒක නිකන් නෝන්ජල්කමකට නැත්නම් දුර්වලකමකට දාලා තමයි අපි කතා කරන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා අරතරම් ප්‍රබල මේ ශක්‍රදේවේන්ද්‍රයා අර වගේ පරාජයට ලක්වෙච්ච වේපචිත්‍ර අසුරේන්ද්‍රයාට අර විදිහට ඉවසීමෙන් යුක්තව කටයුතු කළා නම් දැන් මේ ශාසනයක ඉන්න මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා නැත්තම් මේ භික්ෂූන් වහන්සේලා මේ තමන් වහන්සේ විශේෂයි පැවිදි වෙච්ච ඒ ශ්‍රාවක ශාවකාවන් කොතරම්නම් ඉවසීමට ලක් විය යුතුද? කොතරම්නම් ඉවසිය යුතුද? කියන කාරණා මතක් කරනවා. ඉදකෝතම් භික්ඛවේ සෝබේත යං මේ එවං ස්වාක්ඛාතේ ධම්ම විනේ පබ්බජිතා සමානා කමාච භාවේයාත සෝරතා ചാති කියලා විදිහට දේශනා කරනවා. කියන්නේ අරතරම් මේ සක්‍රදේවේන්ද්‍රයා සෝභමහාන උනේ වැජඹුනේ මේ ඉවසීමේ ගුණයක් පාවිච්චි කළා නම් බෙබඳු මේ ස්වාක්ඛාත වූ ධර්ම විනයක කටයුතු කරන ඔබලා පිරිස කතරම්නම් මුරුදු විය යුතුද? කතරම්නම් ඉවසන සුළු විය යුතුද? කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. මේ පිටුතුන්ට කියලා බලන්න පුළුවන් වේපචිත්ති සූත්‍රයේ. තාම ලස්සන්ට මේ වේපචිත්‍ර අසුරේන්ද්‍රයාගේ ක්‍රියාකලාපය විශේෂයි සක්‍රදේවේන්ද්‍රයා කටයුතු කරපු ආකාරය ගැන ලොකු උපමාවකින් අපිට කියලා දෙනවා. දැන් ඊට අමතරව අපිට තේරුම් ගන්න පුළුවන් දැන් භාවනාවක් කරද්දී අපිට කියන්න බෑ හැමදාම එකම විදිහකට අපේ භාවනාව සිද්ධ වෙයි කියලා. සමහර විට ඊයේ හොඳට භාවනාව කෙරුණා නම් අද සමහර විට ඒ තරම්ම අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ආකාරයෙන් භාවනාව සිද්ධ වුණේ නැහැ. සමහරවිට අපි බලාපොරොත්තු වුණා ඊයේ වගේම අදත් ඉතින් හිත එකඟ වෙලා ඒවි, හිත සමාධිමත් වේවි, කය නොදැනී යාවි, පුදුම විදිහේ සුවයක් දැනේවි. ඉතින් කොහොම බලාපොරොත්තු වුණා. හැබැයි ඉතින් අද ඒක උනේ නැහැ. ඉතින් මේ අන්දමින් එක්තරා අන්දමක උඩ යට යෑමක් එහෙමත් නැත්නම් සාර්ථක වීමක් සහ අසාර්ථක වීමක් මේ දෙක අතර දෝලණය වීමක් නිරන්තරයෙන්ම මේ භාවනාවේදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මට්ටමේදී අපිට පුළුවන් ද නොසැලී දිගට මේ භාවනාව කරගෙන යන්න. අපිට පුළුවන් ද අද අසාර්ථක වුණා කියලා ඒක අත්හැරලා දාන්න නැතිව ඉවසීමෙන් යුක්තව මොනවාද මේ අසාර්ථක වෙන්න හේතු? මොනවද මම ඊයේ සාර්ථක වෙන්න හේතු? ඒක පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව හොයලා බලන්න. අපි කලබල වුණොත් මේකක්වත් කරගන්න බෑ. අපිම අපේම ගුරුවරයා විය යුතුයි. අපිම බලන්න ඕනේ ඊයේ සාර්ථක වුණා නම් මොකද්ද මම අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය? අද අසාර්ථක වුණා නම් ඇයි ඒකට අසාර්ථක වෙන්න හේතුව? අනවශ්‍ය විදිහට මම අරක බලාපොරොත්තු වුණාද? මම නිකන් ප්‍රතිඵල ඉල්ලගෙනද භවනා කරේ? ප්‍රතිඵල අපේක්ෂාවෙන්ද මම මේ භවනා කළේ? හිතට ඒකම බරක් වුණාද? වදයක් වුණාද? කියන එක අපි එහෙනම් බොහොම අවංකව බැලිය යුතු වෙනවා. ඒ නිසා රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මෙන්න මේ මහ පොළොව වගේ මේ භාවනාවේ යෙදෙන්න. මහ පොළොව මොහොකින්වත් කම්පා වෙන්නේ නැහැ. මිනිස්සුયો ගිහිල්ලා බොහොම මේ ප්‍රයෝජනවත් දේවලුත් මහ පොළොව උඩ දානවා. හැබැයි අසුචි වගේ දේවලුත් මේ පහ පොළොව තුල අතහැරලා දානවා. සමහර විට මුත්‍රා ආදියත් මේ පහ පොළොවේ දානවා. සමහරවිට ඔන්න සුවඳ වතුරත් ගිහිල්ලා මේ පහ පොළොවේ දානවා. ඊට පස්සේ මිනිස්සුયો ගිහිල්ලා කෙලත් මේ මහ පොළොවටම ගහනවා. ඊළඟට සමහරවිට කුණුලේ සරවාදියත් මේ මහ පොළොවටම දානවා. හැබැයි මේ මහ පොළොව අකම්පිතව වාසය කරනවා. ඒ වෑයෙන් සැලෙන්න යන්නේ නැහැ. හොඳ දෙයක් දැම්මයි කියලා උද්දාමයට ලක් වෙන්නෙත් නැහැ. නරක දෙයක් පිළිකුල් සහගත දෙයක් දැම්ම කියලා එයා කම්පාවටපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පඨවි සමං රාහුල භාවනම් භාවේති. රාහුල ඒ නිසා මේ
පෘථුවිය හා සමානව මෙන්න මේ භාවනාව වඩන්න. පඨවි සමන්තේ රාහුල භාවනම් භාවයතෝ uppannā මනාපාච අමනාපාච පස්සා චිත්තං න පරිදායාය පරියාදාය. ඒ කියන්නේ දැන් විවිධාකාර මේ හොඳ ස්පර්ශයන් වෙන්න පුළුවන් නරක ස්පර්ශයන් වෙන්න පුළුවන්. අපි කැමති දේවල් වෙන්න පුළුවන් අකමැති දේවල් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙච්ච දේවල් වෙන්න පුළුවන් බලාපොරොත්තු රහිත දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉතින් අපේ ජීවිතේදී අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී අපි සැලෙන්න ගියොත් මෙතෙන්දී අපි අතහැරලා දාන්න ගියොත් මෙතෙන්දී අපි පසුබසින්න ගියොත් ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ පොළව වගේ ඉවසලා මේ කටයුත්තේ යෙදෙන්න. ඒ විදිහම කියනවා මේ වතුර වගේ ඉවසලා මේ කටයුත්තේ යෙදෙන්න. වතුරටත් මිනිස්සු ඉතින් එක එක දේවල් දානවා. වතුරෙන් විවිධාකාර දේවල් හොදනවා. ඊටාම අපවිත්‍ර අසුචිත් මේ වතුරෙන් හොදනවා. සමහර වෙලාවට සුවඳ පැන් බවටත් මේ වතුරපත් කරනවා. මේ දෙපැත්තටම මේ වතුර ලක් වෙනවා. මේ ජලය ලක් වෙනවා. නමුත් ඒ ජලය තමන්ගේ ස්වභාවය රැකගනිමින් නොසැලී කටයුතු කරනවා. ඒ නිසා එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වතුර වගේ නොසැලී ඉන්න විදිහට මේ භාවනාව කරගෙන යන්න. ඉතින් මේ විදිහට මේ තේජෝ විදිහට වායෝ විදිහට මේ විදිහට දේශනා කරනවා. මේකේ තවත් පැත්තක් අන්තිමට මතුවෙනවා ආකාශ සමං රාහුල භවනම් භාවේහි. රාහුල මේ අහස වගේ කටයුතු කරන්න මේ භාවනාවත් එක්ක. ආකාශ සමංහිතේ රාහුල භවනම් භාවයතෝ uppannā manāpā amanāpā පස්සා චිත්තං න පරිදාය ටසන්ති. යම්ස කෙනෙක් මේ අහස හා සමව තමන්ගේ භාවනාවේ යෙදී කටයුතු කරනවා නම් එයාට මේ පිටතින් එන මේ විවිධාකාර මනාප අරමුණු එහෙම නැත්නම් අමනාප අරමුණු හිත කැමැති අරමුණු අකමැති අරමුණු මේවා ආවයි කියලා අර තරම් උඩ යට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එයාට පුළුවන් මේ මධ්‍යස්ථව කටයුතු කරන්න. මොකද ආකාසෝන කත්තචි පතිට්ඨිතෝ අහස කොහෙවත් පිහිටලා නැහැ. දැන් පින්වත්නි අපිට පුළුවන් නම් ඔන්න ඔය தত্ত্বය අපේ හිතේ ඇති කරගන්න. ඒ කියන්නේ යම්ස කෙනෙක් භාවනාවක් වඩ아가ගෙන යනකොට විපස්සනාවක් ටික ටික දියුණු වෙනකොට සමහර විට ඒ විපස්සනාවේ එක්තරා අවධියකදී හිත කිසිවක් ඇසුරු නොකර කොහෙවත් පිහිටන්නේ නැති තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් විඥානයක් පැත්තෙන් කියනවා නම් එක්කෝ අපේ හිත තියෙන්නේ රූපයක් ඇසුරු කරගෙන. එක්කෝ සද්දයක් ඇසුරු කරගෙන. එක්කෝ ගඳක් සුවඳක් ඇසුරු කරගෙන. එක්කෝ රසයක් ඇසුරු කරගෙන. එක්කෝ ස්පර්ශයක් ඇසුරු කරගෙන. එක්කෝ හිතට ආපු අරමුණක් ඇසුරු කරගෙන. එක්කෝ කාය විඥාන, එක්කෝ චක්කු විඥාන, එක්කෝ සෝත විඥාන, එක්කෝ ගාහන විඥාන, එක්කෝ જીවහා විඥාන, එක්කෝ කාය විඥාන, එක්කෝ මනෝ විඥාන. ඉතින් ඔන්න ඔය හයෙන් එකක තමයි අපි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. නමුත් විපස්සනාවක් වඩන යෝගාවචරයේක් යම් යම් අවස්ථාවන් වලදී මේ ඉන්ද්‍රිය පටිබද්ධ විඥානයන්ගෙන් ඉවත් වෙලා කොහෙවත් පිහිටපු නැති විඥාන තත්ත්වයක් කොහෙවත් නිදර්ශනයේ නොවන විඥාන තත්ත්වයක් කිසිදු සංඥාවක පැටලී ගත්තේ නැති විඥාන තත්ත්වයක් කිසිදු නාම රූපයක පැටලී ගත්තේ නැති විඥාන තත්ත්වයක් සමහර විට අත්දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට නිකන් මේ අහස කොහෙවත් පිහිටලා තියෙන්නේ නැතුව වගේ. දැන් අහස කියන්නේ කොහෙවත් පිහිටි තැනක් කියන්න බෑ. ඒක අපේ ඔළුව උඩ තියෙනවයි කියලාවත් නැත්නම් වාහනයක් උඩ තියෙනවයි කියලාවත් මේ ගොඩ නැගිල්ලක් උඩ තියෙනවයි කියලාත් එහෙම එකක් නැහැ. ඒක ඇවිල්ලා හුදු අහසක්. ඒක ඇවිල්ලා අභ්‍යවකාශයක්. ඒ කොහෙවත් පිහිටි තැනක් නැහැ. ඒ නිසා අපිට පුළුවන්ද මේ බඳු නොපිහිටි හිතක් පවත්වන්න. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආකාසෝ න කත්තචි පතිට්ඨිතෝ. අහස රාහුල මේ කොහෙවත් පිහිටලා නැහැ. අන්න ඒ බඳු හිතක් කොහෙවත් නොපිහිටි හිතක් අහස හා සමානව හිතක්. කොහෙවත් නොපිහිටි අහස හා සමාන හිතක් පවත්වමින් භවනාවේ දෙන්න පුළුවන්ද? ඉතින් ඒකටකින් බොහොම ගැඹුරු විපස්සනා උපදේශයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. අපි ටික ටික ගැඹුරකට පිවිසෙනකොට අපි එහෙනම් මේ අනිශ්චිත බවක්, උපාදාන රහිත බවක්, කොහෙවත් නොපිහිටි බවක් වෙත තමයි එහෙනම් පියමන් කරන්න තියෙන්නේ. එහෙම නැතුව එකක් හරි අල්ලගෙන, දැඩිව බදාගෙන, උපාදාන කරගෙන, තදින් අල්ලගෙන, දෘෂ්ටිගත වෙලා මම තමයි දන්නේ අනිත් කෙනා ඔක්කොම වැරදි කියලා හිතාගෙන මගේ එක තමයි සත්‍ය අනිත් ඒවා ඔක්කොම අසත්‍යයි කියලා හිතාගෙන ඒ විදිහට දෘෂ්ටි පරාමර්ශණය කරගෙන එහෙම ගියොත් ඉතින් සම්පූර්ණයෙන්ම වර්ධිනවා.
ඒ වෙනුවට අපිට පුළුවන් නම් හිත නිදහස් කරගනිමින් හිත සංසුම් කරගනිමින් කොහෙවත් පිහිටාන් නැති තත්වයකටපත් කරගනිමින් අහස හා සමානව අපේ හිත පවත්වන්න. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ කියන අන්නේ බඳු භාවනාවක් බොහොම ප්‍රතිඵලදායකයි. ඒ බඳු යෝගාවචර ජීවිතයක් බොහොම ප්‍රතිඵලදායකයි. ඊට පස්සේ ඇත්තටම මේ ඉවසීම ගැන කතා කරද්දී අපිට ඊටාම ඉහළින් තබා ගන්න පුළුවන් සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ එන කකචූපම සූත්‍රය. බොහොම දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරපු අවස්ථාවක් කටයුතු කළ යුත්තේ කෙසේද කියන ආකාරය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යෝගාවචරයෙක් කොයිතරම්නම් ඉවසීමෙන් යුක්තව කටයුතු කළ යුතුද කියන එක බොහොම ගම්භීර උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ එක එක අය එක එක විදිහට තමයි කතා කරන්නේ. අර අපි කලිනුත් කතා කළා මේ අපිට ඇහෙන දේවල් වල ඇහෙන වචන වල තියෙන සමහරවිට බොහොම කටුක ස්වභාවයක් තියෙනවා. අපේ හිත බොහොම පීඩාවට ලක් වෙන ස්වභාවයක් මේ කතා කරන දේවල් වල තියෙනවා. සමහරවිට අපිට කායිකව දැනෙන වේදනාවට වඩා මේ වචන හරහා අපේ හිතට දැනෙන වේදනාව. සමහරවිට අවුරුදු ගණන් මාස ගණන් ඒ හිතේ පතුලේ තැම්පත් වෙලා හිතට වදන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් මේ වචනය හරියට නිකන් අර බොහොම ප්‍රබල ආයුධයක් වගේ තමයි. හුඟක් වෙලාවට ඉතින් අපි අපේ වචනේ පරිස්සම් කරගන්නෙත් නැහැ. ඔහේ හිතට ආපු දෙයක් ඔහේ කියලා දානවා කිසිම වග විභාගයකින් තොරව. ඒ නිසා වචනය ඉක්මන් වීම නිසා ඇතැම් වෙලාවට ඉතින් පෞල් කඩා ඉහිර වෙනවා. තමයි සහෝදර සහෝදරයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. එකම පවුල ඇතුලේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එහෙම නැත්නම් එකම ගමක් ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ගම් අතර ප්‍රශ්න ඇති වෙනවා. රටවල් අතර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ වචනේ වැරදිලා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ උගන්වනවා කොයිතරම් අනිත් පැත්තට වචනේ වැරදුනත් අපේ පැත්ත බේර ගන්න හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අනිත් අය කතා කරනකොට ඒ අය කතා කරන්න පුළුවන් කාලේනවා අකාලේනවා. ඒගොල්ලෝ නිවැරදි කාලයේදී සුදුසු වෙලාව බලලා කතා කරන්නත් පුළුවන්. හැබැයි එහෙම කිසිම වෙලාවක් බලන්නේ නැතුව අපිට නොගැලපෙන අපි බොහොම අපහසුතාවයක ඉඳද්දිත් ඇවිල්ලා කියන්න පුළුවන්. අපි හිතමු දැන් ඔන්න අපි උදේ පාන්දර බොහොම සාවධානව භාවනාවක් එහෙම කළා හරිම සතුටින් ඔන්න සුබ දවසක් ආරම්භ කරන්න උත්සාහ කරනවා. ඔන්න එක පාටම ඉතින් විදුලි පණිවිඩයක් එනවා නැත්නම් ඊමේල් එකක් එනවා. එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් එනවා. තියෙන්න ඕන අපේ කාගේ හරි වැරද්දක් කියලා. මගේම හරි වැරද්දක් කියලා. නැත්නම් අපේ බොහොම ළඟම කෙනෙක්ගේ වැරද්දක් කියලා චෝදනාවක් තමයි අපිට කරන්නේ. දැන් මේ දවස පටන් ගන්න හදන වෙලාව. ඉතින් එතෙන්දී අපි හිතුවොත් එහෙම මගේ දවසම ඉවරයි මගේ දවසම ඉතින් නාස්ති කළා. මගේ දවසම විනාශ කළා. මම මේ දවස පටන් ගන්න හැදුවා විතරයි. කියලා ඉතින් අපි ඉතින් චෝදනා කරන්න ගියොත් ඉතින් අපිම දවසම විනාශ කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විදිහට කතා කරද්දී අපි අපේ හිතේ වෙනසක් ඇති කරගන්න නැතිව ඉන්න උත්සාහන්ත වෙන්න. දැන් මේ භාවනාවක් කරලා එළියට බැස්සේ. මෛත්‍රී භාවනාවක් කරලා එළියට ආවේ. විපස්සනාවක් වඩලා එළියට ආවේ. උදේ පාන්දර තමන්ගේ අපි හිතමු භාවනාව අවසන් කළා මේ එළියට ආවේ. දැන් ඉතින් මේ தત્ත්වය රැකගන්න උත්සාහන්ත වෙන්න. අපිට බලාපොරොත්තු වෙන්න බෑ අනිත් අය මේ මගේ දවස බේරලා දෙයි කියලා. මගේ දවසේ තියෙන මගේ ශාන්ත හිත ආරක්ෂා කරලා දෙයි කියලා ඉතින් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පංචමේ භික්ඛවේ වචනපතා යේහිවෝ පරේ වදමානා වදෙය්‍යෝ. මේ අනිත් අය කතා කරද්දී මේ පස් ආකාරයකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි මේ එක්ක කාලයේදී කතා කරන්න පුළුවන් නැත්නම් අකාලයේදී කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සුදුසු වෙලාව බලලා අපි කියන්නේ මූඩ් එක බලනවා කියලා නේද? කියන්නේ අපි ඉන්න වාතාවරණය දිහා බලලා අපේ අවට ඉන්න දිහා බලලා අපිට මේ අපහසුතාවයක්පත් නොවන විදිහට ඒ විදිහට කතා කරන අයත් ඉන්නවා. එයා දන්නවා මෙන්න මේ වෙලාවේ තමයි මගේ ස්වාමියාට යමක් කියන්න ඕන වෙලාව. මේ වෙලාව තමයි බිරිඳට යමක් කියන්න ඕන වෙලාව. මේ වෙලාව තමයි මගේ දරුවට යමක් කියන්න ඕන වෙලාව. මේ වෙලාව තමයි මගේ ශිෂ්‍යයාට යමක් කිව යුතු වෙලාව. මේ වෙලාව තමයි මගේ යාළුවට යමක් කිව යුතු වෙලාව කියලා එයා ටිකක් හොඳට විමසලා බලලා ඒ නිවැරදි වෙලාවදී තමයි කියන්නේ. ඒක තමයි වටින්නේ. හැබැයි ඉතින් ඒක හැමෝගෙම වෙන්නේ නැහැ. අනිත් අය බොහොම අපි අපහසුතාවයටපත් වෙච්ච වෙලාවෙදිත් ඇවිල්ලා තවත් අපේ හිත තැලෙන දේවල් කියනවා.
තවත් බුදුරජාණන් වහන්සේ කියන භූතේනවා අභූතේනවා. මේ ඇත්ත වශයෙන්ම තියෙන දෙයකින් කතා කරන්න පුළුවන්. එයා දැකපු ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක් ඇවිල්ලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධ නොවෙච්ච අභූතයෙන් අවිද්‍යමාන දෙයකින් ඇවිල්ලා කියන්න පුළුවන්. අපි හිතමු අපේම දරුවෙක් ගැන, අපේම බිරිඳ ගැන, අපේම ස්වාමියා ගැන, අපේ ගුරුවරයෙක් ගැන, යාළුවෙක් ගැන කවුරු හරි ඇවිල්ලා කේලමක් කියනවා. සමහර ලාවට ඇත්ත වශයෙන් වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අර මිනිස්සයා අපිව බිඳවන්න හදපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒතර අභූතයෙන් කරන චෝදනාවක්. ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කියනවා සංහේනවා පරුසේනවා. සමහර කෙනෙක් බොහොම මුරුදු මොලොක් වචනයෙන් කියනවා අපේ හිත රිදවන්නේ නැතිව අපිට කාරණය හේතු ගැන්වීම සඳහා මොම පරිස්සමී කියනවා. හැබැයි එහෙම හැමෝම කරන්නේ නැහැ. ඇතම් කෙනෙක් බොහොම සැර පරුෂ විදිහට ඔහේ කියලා දානවා. එයාගේ හිතේ තිබිච්ච ඔක්කොම ටික අපේ ඔළුවේ ගෙනල්ලා අතාරිනවා. ඔහේ කියලා දානවා. ඔව් සැර පරුෂ විදිහට කියනවා. තවත් කෙනෙක් ඉන්නවා අත්ත් සංහිතේනවා අනත්ත් සංහිතේනවා. මේ අපිට වැඩ පිනිස අපිව හදාගන්න, අපිට අවවාදයක් දෙන්න, අපිව ධර්ම මාර්ගයට යොමු කරවන්න, අපේ යහපත සලස්සන්න අර්ථයක් ඇති දෙයක් කෙනෙක් කතා කරනවා. හැබැයි බොහෝ පිරිස එහෙම නෙමෙයි. ඒ අය නිකන් ඔහේ කාලය කාදවීම සඳහාත් කතා කරනවා. ඔහේ නිකන් තේරුමක් නැතුව දුරකථනයම තුමක් දෙනවා. ඔහේ නිකන් තේරුමක් නැතුව අපිත් එක්ක කතා කර කර ඉන්නවා. අන්තිමට කිසිම අර්ථයක් වෙලා නැහැ. තවත් වෙලාවට බුදුරජාණන් වහන්සේ කියනවා මෙත්තා චිත්තේනවා දෝසන්තරාවා. ඇතම් කෙනෙක් බොහොම මෛත්‍රී සහගතව අපේ යහපත සැලසීම සඳහා මෛත්‍රී සහගතව කතා කරනවා. තවත් කෙනෙක් ද්වේෂ සහිතව කතා කරනවා. ඉතින් මේ ඕනම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒවං සික්ඛිතබ මෙන්න මේ විදිහට හික්මෙන්න. කොහොමද? නචේවනෝ චිත්තං විපරිණතං භවිස්සති. තමන්ගේ හිතේ වෙනසක් ඇති කරගන්නේ නැහැ කියන විශ්වාසයෙන් කටයුතු කරන්න. අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න. එයා ඇවිල්ලා මම නරක වෙලාවකදී ඇවිල්ලා කිව්වත්, නොගැලපෙන වෙලාවකදී ඇවිල්ලා කිව්වත්, හිතේ අමනාපයක් ඇති කරගන්න නැතිව, හිත වෙනසකට ලක් කරගන්න නැතුව පවත්වන්න උත්සාහන්ත වෙන්න. ඇවිල්ලා බොහොම ද්වේෂ සහගතව ඇවිල්ලා කිව්වත්, අභූත චෝදනාවක් කළත්, පරුස වචනයෙන් ඇවිල්ලා කිව්වත්, අපිට හොඳටම තේරෙනවා මේ අපේ අවැඩ පිණිස අපිව මේ පහත් කිරීම පිණිස කර උපකාශයක් කියලා දැනුණත් පුළුවන් අපිට අපේ හිත කලඹ ගන්න නැතුව, අපේ හිතේ වෙනසක් ඇති කර ගන්න නැතුව, තිබුණේ අපේ හිතේ යම්කිසි සංසිඳීමක් නම් ඒ සංසිඳීම ආරක්ෂා කරගන්න. අපි හිතමු කලින් අපි මතක් කළා වගේ අපි උත්සාහන්ත වෙනවා අනිශ්චිත වූ හිතක් පවත්වන්න. මොකෙක්වත් කොහෙවත් ඇලිච්ච නැති හිතක්. මොකක්වත් සමග ගෑවිච්ච නැති හිතක්. මොකක්වත් උපාදාන නොකරපු හිතක්. හැබැයි ඉතින් විවෘත මනසක්. එතකොට ඔන්න තව කෙනෙක් ඇවිල්ලා මේ බඳු අභූත චෝදනාවක් කරනවා. තව කෙනෙක් ඇවිල්ලා අපිට අයහපත් දෙයක් කියනවා. නොගැලපෙන දෙයක් ඇවිල්ලා කියනවා. පරුෂ වචනයක් ඇවිල්ලා කියනවා. අපිව පිරිහීම සඳහා යම්සි දෙයක් කියනවා. අපිට දැනෙනවා දැන්. පුළුවන් ද මම එතෙන්දී මගේ හිත ආරක්ෂා කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා න පාපිකං වාචං නිච්චාරෙස්සාම. ඒ කියන්නේ මේ අනිත් කෙනාට ලාමක වචන වලින් බයින් නැතුව මට ඉන්න පුළුවන්ද? අනිත් කෙනා ඇවිල්ලා දැන් මේ කතා කරන්නේ බොහොම අවැඩදායි දෙයක්, අනර්ථකාරී දෙයක්, අභූත චෝදනාවක්. අකාලේ කරන්නේ. පුළුවන්ද මට එයාට දෝෂාරෝපණය නොකර ඉන්න? හිතානුකම්පීච විහෙරිස්සාම මෙත්තා චිත්තා න දෝසන්තරා. මට පුළුවන්ද මේ මිනිස්යා කෙරෙහිත් එක්තරා අන්දමක දයානුකම්පාවකින් බලන්න. මෛත්‍රී සහගතව බලන්න, අනුකම්පා කරන්න. පංචපුද්ගලම් මෙත්තා සහගතේන චේතසා පරිත්තා විහෙරිස්සාම. මෙයා කෙරෙහි සම්පූර්ණයෙන් පැතිරිච්ච මෛත්‍රියකින් කටයුතු කරන්න පුළුවන්ද? දැන් පින්වත්නි අපිට මතක් කරගන්න පුළුවන් දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න විවිධාකාර උත්සාහයන් දරුවා. එක්තරා අවස්ථාවක් තමයි අර නාලාගිරි ඇතාට මේ ඒ සුරාපොවලා ඒ නාලාගිරි ඇතාව යොපු අවස්ථාව. දැන් බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරිට වෛර කරන්න ගියෙත් නැහැ, දේවදත්තට වර්ධ කරන්න ගියෙත් නැහැ. මෛත්‍රී සහගතව කටයුතු කිරීම නිසාම দমনය වීමක්. අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චරිතය තුළින් පුදුම විදිහට මේ ගුණයන් මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. මේව නිකන් වචනයට විතරක් සීමා වෙලා නැහැ. ඒ ගුණය Taman තුල හුවා දක්වලා තියෙනවා.
තමන්ගේ ජීවිතය තුළින් හොඳට අපිට පෙන්ලා දීලා තියෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් අපිට ආදර්ශයක් සපයලා තියෙනවා. ඉතින් අපිට මේක 100% කරගන්න බැරි වෙයි. නමුත් අපි ආදර්ශයක් වශයෙන් ඉස්සරහින් තබාගත යුතු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් ඉන්නවා. අපි ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේ අතීතයේ හිටපු උත්තරීතර මිනිස්සෙක් සරණ යාමම පමණක් නෙමෙයි. උන්වහන්සේ සතු ගුණ සමුදාය සරණ යාමක්. උන්වහන්සේ සතු ගුණ සමුදාය අපේ ජීවිතයට එකතු කර ගැනීමක්. ඒ බඳු ගුණ සමුදායක් තමන්ගේ හිතේ රෝපණය කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක්. තේරම් පින්වත් අපිට කල යුතු යමක් තියෙනවා. අපේ හිතේ මේ වෙලාවේදී දේශයක් තියෙන්න පුළුවන්. මේ වෙලාවේදී ඉවසීමක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි පරමාදර්ශයක් වශයෙන් ඉස්සරහින් තියාගත්ත ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේගේ ගුණයක් තියෙනවා. අන්න ඒ ගුණ ටික එහෙනම් අපිට මතක් කරගන්න පුළුවන් නම් කොහොමද උන්වහන්සේ ඉවසුවේ? උන්වහන්සේ කටයුතු කළේ කොහොමද මේ වගේ අවස්ථාවන් වලදී? දැන් තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ වස් ආරාධනාව පිළි අරගෙන ඒ වේරංජා බ්‍රාහ්මණයාගේ මේ වස් ආරාධනාව පිළි අරගෙන ඒ වේරංජා නුවර වස් වසනවා. හැබැයි ඉතින් දුර්භික්ෂයක් ඇවිල්ලා අන්තිමට මේ අස්සෙයින්ට දෙන ආහාර තමයි මේ මාස තුනම වළඳන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේටත් අනිකුත් භික්ෂුන් වහන්සේලාටත්. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ කියනවා මේ මට පුළුවන් ඕන තරම් ගිහිල්ලා දිව්‍ය භෝජනේ අරන් එන්න. නමුත් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ජනතාවත් එක්කම මේ දුෂ්කර සමය ඒ විදිහටම ගත කිරීම තමයි දීපු ආදර්ශය. ඒ වගේ අර බුද්ධ චරිතය තුළ අපිට මේ පෙන්눔 කරපු ඒබඳු සුවිශේෂී ගුණයන් නිකම්ම මේ සරල ගුණයන් නෙමෙයි බැලුවා. බොහොම ගම්භීර ගුණයන්. එක පැත්තෙන් අපි තුළ ඉවසීම දියුණු කරන්න නම් යම්ස කෙනෙක්ට උවමනා වෙනවා නම් ඉවසීමක් දියුණු කරන්න ඒ වගේ දුෂ්කරතා හරහාම යා යුතු වෙනවා. නිකාම අපි රෝසමල් මාවතක ගියා කියලා අපි තුළ ඉවසීමක් වැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට විවිධාකාර දුෂ්කරතා දරමින් ඒ දුෂ්කරතා වලට මුහුණ දෙමින් ඒවායෙන් අපේ හිතේ පන්නරයක් ඇති කරගනිමින් නොසැලී කටයුතු කරන හැකියාවක් අපි ගාව තියෙනවා නම් අන්න ඒ තුළින්ම ඇත්තටම ආධ්‍යාත්මික පරිණත බවක් අපි තුළින් නිරූපණය වෙනවා. දැන් පින්වත් මේ බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරන්න කියලා මෙන්න මේ කකචූපම අවවාදී ඉදිරිපත් කරනවා. උන්වහන්සේ කියනවා බොහොම පහත් ගතිගුණ තියෙන සොරු පිරිසක් දෙපැත්තේ දඬු තියෙන කියතක් අරගෙන අපේ ඇඟේ කෑල්ලෙන් කෑල්ල කපද්දී ඒ හොරු කෙරෙහි අපේ හිතේ පහළ වෙනවා නම් ද්වේෂයක්, වෛරයක්, හිංසාවක් අන්න ඒ කියන්නේ ඔබලා මගේ අවවාදයේ ඉෂ්ට කරන්නේ නැහැ. මම මේ කියන අවවාදයේ පිළිහිටලා නැහැ. ඒ වෙනුවට පුළුවන් නම් මේ තරම් මේ व्यसනයකට ලක් කරද්දිත් පුළුවන් නම් ඉවසීමෙන් යුක්තව ඉන්න. පුළුවන් නම් වැරදි වචනයක් නිකුත් කරන්නේ නැතුව ඉන්න. පුළුවන් නම් මෛත්‍රී සහගතව ඉන්න. මේක තමන්ගේ යහපත පිණිසම හේතු වෙනවා. ඉමංච තුම්හේ භික්ඛවේ කකචූපං ඕවාදං අභික්කම මානසිකාරේයාත. ඒ නිසා මහණෙනි මෙන්න මේ කකචූපම අවවාදයෙන් නිතර මෙනෙහි කරන්න. දැන් එතකොට මේ දීලා තියෙන එක්තරා අන්දමකින් කියනවා නම් උපරිම මට්ටම. මින් එහාට ඉතින් කතා කරන්න දෙයක් නැති තරම් කෑල්ලෙන් කෑල්ල තමන්ගේ ඇඟේ දෙපැත්තේ දඬු තියෙන කියතෙන් කපද්දිත් ඉවසන්න කියලා කියනවා කියන්නේ ඉතින් මේ කියන්න තියෙන උපරිම මට්ටම කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කකචූපම අවවාදය නිතර මෙනෙහි කරන්න. ඉතින් ඒ නිසාම යම් සූත්‍ර දේශනාවන් තියෙනවා. වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට එක් භික්ෂුන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමකට මේ කකචූපම අවවාදය මතක් කරලා දෙනවා. අර භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කකචූපම අවවාදයක් දීලා තියෙනවා නේද කියලා අර කකචූපම අවවාදය මතක් කරලා දෙනවා. මතක් කරලා දීලා කියනවා මේ දැන් මේ වෙලාවදී ඉවසන්න. මේ වෙලාවදී කෑ ගහලා වැඩක් නැහැ. මේ වෙලාවදී දඟලලා වැඩක් නැහැ. මේ වෙලාවදී ද්වේෂය අවශ්‍යගෙන වැඩක් නැහැ කියලා ඒ කකචූපම අවවාදය නිකන් එක්තරා අන්දමකින් ඒ ආධ්‍යාත්මික යෝගාවචර ජීවිතයක ඉස්සරහින් තියාගත්ත කුළුණක් වගේ පාවිච්චි කරලා තියෙනවා. තස්මාතිය භික්කවේ ඉමං කකචූපං ඕවාදං අභික්ඛනම් මානසිකාරෝත. ඒ නිසා මහණෙනි මේ කකචූපම අවවාදේ නිතර මෙනෙහි කරන්න. තංගෝ භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති. ඒ බඳු ඒ මෙනෙහි කිරීමක් කකචූපම අවවාදේ හිතන නගා ගැනීමක් තමන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා. එක අතකින් බැලුවහම පින්වත්නි අපිට මේ සාමාන්‍ය ලෝකයා ගමන් කරන අතර නෙමෙයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඊට වඩා
සම්පූර්ණයෙන් ඊට වඩා ප්‍රතිවිරුද්ධ අතට තමයි යන්න වෙලා තියෙන්නේ. අනිත් අය පොඩි දෙයකටත් කෑකොස්සන් ගහද්දි, අනිත් අය පොඩි දෙයකටත් පෙළපාලි යද්දි, අනිත් අය පොඩි දෙයකටත් රණ්ඩු සරු වලට යද්දි අපි ඒ පැත්තට නොගිහින් ඉන්න පුළුවන්ද? හිතේ ද්වේෂයක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්ද? කකචූපම අවවාදයේ මතක් කරගන්න පුළුවන්ද? ඉතින් ඇතම් කෙනෙකුට මේක හිතෙන්නේ එක්ක නෝන්ජල්කමක් වශයෙන්, එක්කෝ කොන්ද පණ නැති කමක් වශයෙන්, එහෙමත් නැත්නම් බය අඩුකමක් වශයෙන්. නමුත් අර සක්‍ර දේවේන්ද්‍ර ඉවසුවේ දුබලයෙක් ඉදිරියේ ඉවසුවේ බය අඩුකමකට නෙමෙයි. නැත්නම් දුබලකමකට නෙමෙයි. තමන් තුළ ශක්තිය තියාගෙන, තමන් තුළ බලවත්කම තියාගෙන ඒ ඉවසීම බලය කරගෙන තමයි ඉවසලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන මේ ලෝකායත විෂයන්ගෙන් පෙන්වන මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසා යෝගාවචර ජීවිතයක සෑහෙන ඉවසීමක් ලං කරගෙන යා යුතු වෙනවා. අපි අපේ හිත කොයිතරම් නිකලෙස්ව පවත්වන්න හැදුවත් අනිත් අය ඇවිල්ලා අපිට විවිධාකාර අන්දමින් කතා කරන්න ඉඩ තියෙනවා. අභූත චෝදනා එල්ල කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අපි අකමැති වෙලාවකදී ඇවිල්ලා කතා කරන්න ඉඩ තියෙනවා. අපි විවේකයෙන් ඉන්න වෙලාවදී ඇවිල්ලා අපිට කරදර කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් බොහොම සැර පරුෂ වචනයෙන් කතා කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අපේ අයහපත පිණිස හේතු වෙන දෙයක් ඇවිල්ලා කියන්න ඉඩ තියෙනවා. ද්වේෂබරිතව ඇවිල්ලා කියන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම අපිට පුළුවන් නම් නොසැලෙන මනසක් පවත්වන්න. ඒ පැමිණෙන විවිධාකාර බාධාවන් වලිනුත් අපේ හිතේ යම් පන්නරයක් ඇති කරගන්න. ඒ නිසා අර බාහිරින් එන ගල් මුල් ප්‍රහාර ඔක්කොම එhmenan අපි අපේ පැත්තට මල් මාලාවක් විදිහට පළඳ ගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ කාන්තා කියන ගුණය අපේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ තුලින් අපේ හිතේ පවතිනවා නම් යම්සි උපේක්ෂාවක්, සහනශීලී බවක්, නොබැඳුණු බවක්, නිකලෙස් බවක්, අන්නේ නික්ලේශී බව ආරක්ෂා කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාව සුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.